साधु 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 नमस्कार වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි සූවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාවේ අද දවසේ විකාශන දායකත්වයේ දරන්නේ අඹන්පොළ උඩංගාව පාර කිරිමැටියාව යන ලිපිනේ පදිංචි 2021 නොවැම්බර් මාස 10 වෙනි දිනට 80 වන ජන්මදිනයේදී තිබෙන පින්වත් තෙන්නකෝන් මුදියන්සේලාගේ ඩිංගිරි අම්මා මෑණියන්ට ඒ වගේම ඒ මෑණියන්ට සිත ප්‍රාර්ථනා කරන්නට ඒ වගේම ඒ පින්වතුන් නමින් මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමේ අදහසින් යුක්තව ඒ ඩිංගිරි අම්මා මෑණියන් සහ මල්ලිකා කුමාරි හාමි දියණිය විසින් තමා අද ඔබට මේ උතුම් ධර්ම දානමය පින සිද්ධ කරන්නේ. ඉතින් මේ පින්වතුන්ලා මේ ලෝකේ උතුම් යයි සම්මත සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරා දස පින්බරක් මාර සේනාව පරාජයට පත්කොට ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ ඒ අසහාය මුනිරජාණන් වහන්සේගේ ගුණ ඔබට අහන්න සලස්වනවා. යම් කෙනෙකුට මේ මුනිරජාණන් වහන්සේගේ ඒ මුනි ගුණ කියන්ට ලැබීමත් අහන්න සලස්වන එකත් මනුස්ස ජීවිතයක් ලැබුණු කෙනෙකුට කරගන්න දුර්ලභ පින්කම. ඇයි එහෙම කියන්නේ? හැමෝටම මේ දුර්ලභ පින්කම කරන්න හම්බෙන්නේ නැහැ පින්වත්නි. පිනක් කරන්න පිනක් තියෙන්න ඕන. දැන් බොහෝ අය මේ සඳහා දායකත්වයේ දරන්න ඉල්ලීම් කරන්න ඇති. නමුත් ඒ අය අතරිනුත් අපිට දැනගන්න ලැබෙන බොහෝම අල්ප පිරිසකට තමයි මේ උතුම් බුදුගුණ ලෝකෙට කියන්න කියලා දායකත්වයේ ගන්න හම්බුනේ. ඒකයි අපි කිව්වේ පිනක් කරන්නත් පිනක් තියෙන්න ඕන කියලා. පින්වන්තයාට තමයි පින් කරගන්න ලැබෙන්නේ. පව්කාරයාට පින් කරගන්න හම්බෙන්නේ. ඒ නිසා ඔබ සතුටු වෙන්න මේ මනුස්ස ජීවිතය ලැබුණු වෙලාවේ ඔබට දුර්ලභ පිනක් කරගන්න හම්බුණා. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මෙන්න මේ වගේ කියලා මේ දුර්ලභ බව. මොකද්ද? පින්වත් මහණෙනි මේ දඹදිව රමණීය තැන් රමණීය ආරාම වනසෙනසු වනාන්තර පැම්පොකුණු රමණීය භූමි භාග ඉතාම ස්වල්පයි කියනවා තියෙන්නේ. පොඩ්ඩයි. ගොඩාක් නෑ ලස්සන තැන් පින්වත්නි. ඒ නිසානේ ලස්සන තැන් හොයා බලන්න යන්නේ. දැන් ලස්සන තැන් හැම තැනම තියෙනවා නම් ඒක සුලභ නම් ඒක විශේෂයෙන් හොයා බලන්න දෙයක් නෑනේ. නමුත් ලස්සන තැන්, රමණීය තැන්, සුන්දර තැන් පොඩ්ඩයි තියෙන්නේ. ඒ නිසා ඒ රමණීය තැන්, සුන්දර තැන් බලන්නට මිනිස්සු යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දඹදිව ඒ වගේ තැන් තියෙන බොහෝම දුර්ලභයි කියන. පොඩ්ඩයි කියන. අල්පයි කියනවා තියෙන්නේ. බහුලවම තියෙන්නේ, බොහෝකට තියෙන්නේ ගිරි දුර්ග, කටු ගොඩවල්, වනලැහැබ්, ඊළඟට කානු, විෂම තැන්, වලගොඩලි, කඳු ගැට මේවා තමයි කියනවා බහුලවම තියෙන්නේ. ඒ වගේ කියනවා.
යම් කෙනෙකුට තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය අහන්ට ලැබෙනවා නම් ඒ තථාගත ධර්ම විනය අහන්ට ලැබෙන අය ඊටාම ස්වල්පයි කියනවා ලෝකේ ඉන්නේ. බහුලවම තියෙන්නේ ඒ තථාගත ධර්ම විනය අහන්ට නොලැබෙන අය කියනවා. කියන්නේ දුර්ලභම පිරිසකට තමයි මේ දුර්ලභම වචනේ අහන්ට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ කියන්නේ අල්ප පිරිසක් පුංචි පිරිසකට තමයි කියනවා තථාගත ධර්මයේ අහන්ට ලැබෙන්නේ. ඒක මේක දුර්ලභයි කියන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ කිච්චෝ මනුස්ස පටිලාභෝ මිනිස් ජීවිතේ හරි දුර්ලභයි. කිච්චම් මච්චාන ජීවිතං දුකසේ කියනවා මේක ලබන්නේ. කිච්චං සද්ධම්ම ශ්‍රවණං මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබෙන එක අතිශයින්ම දුර්ලභයි කියනවා. නිකම්ම මේ අතිශයින්ම දුර්ලභයි කියනවා. කිච්චෝ බුද්ධාණං උපාදු බුදුරුන්ගේ උපතත් ඒ සා දුර්ලභයි කියනවා. එවන් වූ දුර්ලභ මනුෂ්‍ය රත්නයක් ලෝකෙට බිහි වෙලා සම්බුද්ධත්වයට පත් වෙලා ලෝකෙට වදාළ ඒ ධර්ම විනය මේ ලෝකයට අහන්ට සලස්සනවා කියන එක අතිශයින්ම දුර්ලභ පිනක්. මොකද මේ ධර්මය මේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්මයේ අහන්න ලැබෙන්නේ සුළු පිරිසකට අල්ප පිරිසකට කියනවා. දැන් ඔබ හිතන්න ඔබේ ගෙදරට ගන්නකො. ඔබේ ගෙදරින් කීයෙන් කී දෙනාද බලන්න මේ බණපදයක් කියද්දි මේ බණපදේ අහන්නේ. මේක අහන්න ඕනා කියලා හිතන්නේ කීයෙන් කීනද කියලා බලන්නකො. ගෙදරම එච්චර දුර්ලභ නම් ගෙදර 10ක් හිටියොත් ඒකෙන් එක්කෙනෙක් තමයි බණපදයක් අහන්නේ. ගෙදරම එච්චර දුර්ලභ නම් ලෝකෙත් එක ගත්තී කොච්චර දුර්ලභද? කෝටි 700ක් ජනගහනේ ලෝකෙ කෝටි 700ක් ජනගහන ඉන්න මේ කෝටි 700න් කී දෙනාද බලන්නකො බණ අහන්නේ. ඒකිනුත් අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව දැනගෙන අවබෝධයෙන් යුක්තව මේ සසරෙන් නිදහස් වෙන්න ඕනා කියලා මනාකොට තිසරණේ පිහිටලා ධර්මය අහනවා නම් ඒකත් කී දෙනාද බලන්නකො. අල්ප පිරිසක් බොහෝ අය බණ අහනවා. නමුත් අවබෝධයක් නැහැ. වැටහීමකින් තොරව හේ අහන්නම් වාලේ අහන එකක් තියෙනවා. හැබැයි අවබෝධාත්මකව මේ සසර ගමන දුකක් මේකෙන් නිදහස් වෙන්න ඕනා කියලා හිතලා භාග්‍යතුන් වහන්සේ කිරී පහන් සිතින් යුතුව ධර්මය අහනවා නම් ඒ අය ඊටම අල්පයි. අල්ප පිරිසක් කියලා. දැන් මේ වෙනකොට මේක කොච්චර අල්පද කියලා බලන්න. දැන් මේ වෙනකොට අපි මනුස්ස ලෝකේ ඉඳන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කතා කරනවා. හැබැයි මේ වෙනකොට පින්වත්නි නිරේ නිරිසත්තු ඉන්නවා නිපදිලා. නිරේ නිරිසත්තු මේ වෙනකොට බණ අහනවද? නෑ. නිරේ ගිනිදැල් මැද්දේ මැදි වෙලා විලාප තියේතිය මරණ බයෙන් දඬුවම් බියේ විශාල දුකකට පත් වෙලා මරලතෝනි එහෙනවා ඒ නිරේ මේ වෙනකොට මේ මොහොත වෙද්දී. නිරේන් උඩ අපි මනුස්ස ලෝකේ ඉඳගෙන බණ කතා කරද්දී ධර්මයේ කියද්දී මෙන්න නිරේ යට ගිනිදැල් මැද්දේ මිනිස්සු දුක් විඳිනවා. නිරිසත්තු ධර්මය හෙන්නේ. මේ මොහොත වෙනකොට තිරිසන් ලෝකේ තවත් එක තිරිසන් සතෙක් තවත් තිරිසන් සතෙකුට ගොදුරක් වෙනවා. සමහර වෙලාවට මේ වෙනකොට දැන් ඔය නයි පොළොංගු වගේ සත්තු පණ පිටින් ගොදුරු ගිලිනවා. අහිංසක හාව් ගිම්බු මේ වගේ පුංචි පුංචි සත්තු පණ පිටින් ඒ බඩවල ඇතුළට යනවා. මේ වෙනකොටත් ඒ දේ සිද්ධ වෙනවා. බණ ඇහෙන්නේ. මේ වෙනකොට പ്രേත ලෝකේ තියෙනවා. പ്രേත ලෝකේ සමහර പ്രേතයෝ මේ වෙනකොට කෑම ටිකක් හොයාගෙන යනවා. මේ പ്രേත ලෝකවල කෑම බීම ගැන සඳහන් වෙන්නේ සෙමසොට්ටු සැර මිනිසුන්ගේ අසුචි. මේ සෙමසොට්ටු අසුචි හොයාගෙන බොහෝ දුර යනවා කියනවා මේ പ്രേත සත්තු. එතකොට එකිනෙකා කෙරෙහි වෛරී සිතින්, ක්‍රෝධ සිතින්, කාම සිතින් ඒ කෑම බීම හොයාගෙන ඒ ලෝකවල ඒ ජීවිත ගත කරනවා නිසා බණපද අහනවා කියලා දෙයක් නෑ පින්වත්නි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලෝක සත්‍යයෙන් අල්ප පිරිසකට කියනවා තථාගත ධර්ම විනය ඇහෙන්නේ. මේ මනුස්ස ලෝකෙ දැන් හිතන්න අද දවසේ ඔබ බණ ඇහුවට මේ ලෝකෙ මේ විකාශය වෙනකොට මේ සියල්ලෝම බණ අහනවා. තම තමන්ගේ දුරාචාරකම් වල හැසිරෙමින් වාසය කරනවා මිසක් බොහෝ දෙනෙක් බණපද අහන එකක් නෑ. තම තමන්ගේ මනෝලෝක වල සැරිසරනවා මිසක් බණපදේ දහලත් ඇති සමහර විට. නමුත් තම තමන්ගේ ගොඩනගාගත්තු මනෝලෝක වල සැරිසරමින් වාසය කරනවා මිසක් අවබෝධ කරගන්න ඕනා කියන අදහසින් බණ අහන අය නෑ ලෝකේ. අල්පයි.
ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්ම විනය අහන්ට ලැබෙන අය දුර්ලභයි. අහනවා කියලා කියන්නේ කනට ඉතින් නොයේකුත් දේවල් ඇහෙනවනේ මේ අපි කන් දෙක තියන් ඉද්දි. අල්ලපු ගෙදර තියෙන කැසට් එක දැම්මත් ඇහෙනවා. පාරේ බස් එකක් ගියත් ඇහෙනවා. මාළුකාරයා ගියත් ඇහෙනවා. හෝන් එකක් ගැහුවත් ඇහෙනවා. මේ ඔක්කොම ඇහෙනවා. ඒ අතරේ බණපදක් දාලා තිනවා කොහේ හරි. ඒකත් ඇහෙනවා. හැබැයි ඇහුණා කියලා හිතට ගන්න අය අතිශයින්ම දුර්ලභයි කියන්නේ. ඒකයි මේක දුර්ලභයි කියලා කියන්නේ. දැන් සමහර ප්‍රේත මේ වත්තු වල සඳහන් වෙනවා. ඔන්න එක රහතන් වහන්සේ නමක් ගඟක් අයිනේ මේ භාවනා කර කර හිටියා. මේ ධර්මයේ අහන්න ලැබෙන එක කොච්චර දුර්ලභද කියන එක කියන්නේ මේ උත්සාහ කරන්නේ. ඒ රහතන් වහන්සේ භාවනා කර කර ඉද්දී ඇටසැකිලි ප්‍රේතියක් ඇඟේ නූල් පොටක්වත් නැති දුගඳ හමන ශරීරයක් තියෙන ප්‍රේතියක් ඇවිල්ලා උන්වහන්සේ ඉදිරියේ පෙනී හිටියා. උන්වහන්සේ අහනවා ඇයි උඹ ආවේ කියලා. මොනවද ඕනි කියලා. අනේ ස්වාමීනි පිපාසයි වතුර ටිකක් දෙන්න කිව්වා. රහතන් වහන්සේ කියනවා ඔය තියෙන්නේ ගඟ ගිහින් බීපන් කිව්වා. ස්වාමීනි ගඟ තියනවා තමා කිව්වා. වතුරක් තියනවා තමා කිව්වා. හැබැයි ගඟින් වතුර ටිකක් බොන්න ඕන කියලා ගඟ ළඟට යද්දි ගඟේ වතුර ලේ වෙනවා කිව්වා. මේ එක දවසක් නෙමෙයි පිපාසී. කල්ප ගාණක්. මේ ලෝකවල ආවුස ඉච්චරනේ. කල්ප ගාණක් වතුර පොදක් නැහැ. රහතන් වහන්සේ ඇහුවා උඹ මොකද්ද කරපු පව? මොකද්ද කරගත්තේ කියලා ඇහුවා. ඕ මනුස්ස ලෝකේ වරද්ද ගත්තා. ඒකයි පින්වත්නි මේ බණපදයක් අහන්න සලස්සනවා කියන එක කොච්චර උතුම් දෙයක්ද කියන්නේ මේ ජීවිත වරද්ද ගන්න නැතුව හරි මග හදා ගන්නවා මිනිස්සු. තමන්ගේ ජීවිතේ හදා ගන්නවා. ශ්‍රද්ධාව නැති මිනිස්සයා ශ්‍රද්ධාවට එනවා. සීලය නැති මිනිස්සයා සිල් රකින්නවා. පෞකාරකම් කරන මිනිස්සයා මේ පෞකාරකම් මොහොතකට හරි අත්හරින්න ඕන කියලා හිතනවා. පින් කරන මිනිස්සයා තව තවත් පින් කරන්න මහන්සි ගන්නවා. කුසල් වඩන මිනිස්සයා තව තවත් වීරිය ගන්නවා මේවා හෙද්දි. මේ ප්‍රේතිය කියනවා ස්වාමීනි මනුස්ස ලෝකෙ මං හිටිය මගේ පුතා හරි ශ්‍රද්ධාවන්තයි. මට හොරෙන් දන් දෙනවා. පුතා මට හොරෙන් දන් දෙන හින්දා අම්මා මොකද කරේ? පුතාට ශාප කරා. මේ බාන ශාප ජීවිතේට එන හැටි. ඒ නිසා මිනිස්සුන්ට ශාප කරන්න හොඳ පින්වත්නි. මෙයා කියනවා මම පුතාට ශාප කරා කියන උඹ මට හොරෙන් දෙන්න දානි ඔය ශ්‍රමණවරුන්ට දන් දෙනවනේ උඹ මට හොරෙන්. මට දෙන්න දානි උඹට ලේ වෙන්න ඕන කිව්වා කියනවා. ඔච්චරයි කිව්වා කියන්නේ. දෙන්න දානෙට ගැරහැව්වා. ශාප කරා. ශාපි කාටද ආවේ? පුතාට නෙමෙයි ශාපය ආවේ. තමා කරාම ආවා. හරි පුදුමයි. මේ සසර බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒකයි මේ ධර්මය අහන්න ලැබෙන එක දුර්ලභයි. ධර්මය අහන එක දුර්ලභයි. මේ බණ අහන්න. ධර්මයට අනුව ජීවිතේ හදාගන්න කියලා කියන්නේ මේ නිසා මේක වර්ධිනවා. හිතන්නේ බලන්නේ නැතුව කියන වචන කරන ක්‍රියා නිසා ජීවිතේ වර්ධිනවා. ඒ නිසා ධර්මයකින් තොරව ජීවිතයක් සකස් කරන්න බෑ පින්වත්. ඒ නිසා ජීවිතය හදාගන්න නියම මාර්ගය තමයි ධර්මය. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මයේ අහන්න ලැබෙනවා කියන එක දුර්ලභ කාරණාවක්. ඒ දුර්ලභම දේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මේ බුද්ධ වචනය කියලා කියන්නේ ලෝකේ සත්‍ය, පරම සත්‍ය. කවුරු පිළිගත්තත් නොගත්තත්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේවල් කළොත් මේ විපාක, මේ දේවල් කළොත් මේ විපාක කියලා. අනේ මිනිස්සු පිළිගන්න ලෑස්ති නෑනේ. හැබැයි වෛද්‍යවරු කියනවා මේ කෑම කෑවොත් මේ කෑම වල විටමින් A තියෙනවා, B තියෙනවා, D තියෙනවා. මේවා කෑවොත් පිළිකා රෝග හැදෙනවා. මේවා පිළිකාකාරක කියලා. දැකලාද? පිළිගන්නවා මිනිස්සු. දැන් වර්තමානයේ තියෙන්නේ සමාජ දුරස්ත බව තියාගන්න, සැනිටයිසර් පාවිච්චි කරන්න, මාස්ක් දාන්න, ඔබට කොරෝනා හැදෙන්නේ නැහැ කියලා කියනවා. අනේ මිනිස්සු පිළිගන්න ඕනේ. පෙනිලාද? ඒත් මේ හැදෙන්නේ යගේ. නමුත් බුදු කෙනෙක් මුළු ලෝකෙම අවබෝධ කරලා ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් කියනවා මෙන්න මේක පුරුදු කරන්න ජීවිතේදී. අනේ මිනිස්සු අහන්න ලෑස්ති නැහැ. කෙලෙස් සහිත මිනිසයා කියන දේ අහන්න ලෝකෙ වැඳ වැටිලා ඉන්නේ. බොරුවට ආවඩන්න ලෝකයා වැඳ වැටිලා ඉන්නේ. හැබැයි සත්‍යයට ලෝකයා වනත වෙන්නේ. නමුත් මේ සත්‍ය අහන්න සලස්සනවා කියන එක කීයෙන් කී දෙනාද බලන්න පින්වත් මේ සත්‍යෙට ඇහුම්කන් දෙන්නේ. කීයෙන් කී දෙනාද පින්වත් මේ බණ අහන්නේ. ඒකයි අපි කිව්වේ
මේ ධර්මයේ අහන්න සලස්වනවා කියන එක අතිශයින් කෙනෙකුට මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච කෙනෙකුට කරගන්න තියෙන දුර්ලභම පිනක් තමන්ගේ ජීවිතේ. ඒ නිසා මේ පින්වත් මෑණිවරු මේ ඩිංගිරි අම්මා මෑණියන්ගේ තමන්ගේ උපන්දිනය වෙනුවෙන් කරගන්නේ දුර්ලභම පිනක්. බුදුරජාන් වහන්සේ වදාළේ දෙන්නේ යමක්ද ලැබෙන්නේ යයි. ඔන්න මේ අම්මා ලෝකෙට දුර්ලභම දේ දෙනවා. එහෙනම් ඔබට දුර්ලභම දේ ලබන පිනක් කරගත්තා. මොකද්ද දුර්ලභම දේ ලෝකේ? ඒ තමයි නිවන. ලෝකේ දුර්ලභයි නිවන. හැම කාලෙකම නෑ. ශාසන පවතින කාලෙක බුදුරු ලෝකේ පහළ වෙච්ච කාලෙක ධර්මයේ පවතින කාලෙක විතරයි නිවන තියෙන්නේ. නිවන ගැන අහන්න ලැබෙන්නේ. ඒසයි අම්මා නිවන ගැන අහන්න සලස්සනවා. දුර්ලභම දේ අහන්න සලස්සලා දුර්ලභම දේ ලබනවා. පින්වන්දි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන දවසේ දෙවන යාමේ උන්වහන්සේට ඥානයක් ලැබුණා. ඒ ඥාණයෙන් තමයි උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවේ. උන්වහන්සේ දැක්කා ලෝක සත්‍යය. ඒ ඥාණය තුල පිහිටලා දැක්කා මේ ලෝක සත්‍යය කර්මානුරූපව උපදින ආකාරය, කර්මානුරූපව චුත වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දැක්කා. ආන්ගේ ඥාණයට කියනවා පින්වත්නි චුතූපපාත ඥාණය කියලා. ඒ චුතූපපාත ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය දිහා බැලුවා. බලද්දි පේනවා මේ ලෝක සත්‍යය කයින් දුෂ්චරිතේ හැසිරලා, වචනෙන් දුෂ්චරිතේ හැසිරලා, මනසින් දුෂ්චරිතේ හැසිරලා, කය බිඳලා මැරලා ගිහිල්ලා නිරේ තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ ඉපදිලා. සමහර සත්වෝ කයින් මේ සුචරිතේ හැසිරලා, වචනේ මනසින් සුචරිතේ හැසිරලා, කය බිඳලා මැරලා ගිහිල්ලා සුගති ඉපදිලා, දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ ආදී ඉපදිලා ඉන්නවා. ඒකයි උන්වහන්සේට මහා අනුකම්පාවක් ඇති වුණේ. අහෝ මේ ලෝක සත්‍යය දුකකට වැටිලා, දුකකටපත් වෙලා, දුකින්ම දුකට වැටිලා. උන්වහන්සේ අවබෝධ කරලා ලෝකෙට වදාලා සබ්බේ සත්තා මරිස්සanti. මේ ලෝක සත්‍යය මැරෙනවා. දැන් ලෝකෙ වැඩියෙන්ම කතා වෙන දේ යන්නේ මේ මරණය, මේ කාලේ වක්වානේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේ සත්තා මරිස්සanti. මේ ලෝක සත්‍යය මැරෙනවා. මේ ජීවිතේ නිරෝගීකම අවසන් වෙනවා රෝගී වීමෙන්. වයසට යෑම මේ තරුණකම අවසන් වෙනවා වයසට යෑමෙන්. ඒ වගේම තමයි මරණත්තං ජීවිතේ අවසන් වෙන්නේ මරණය. මේක සාමාන්‍ය ස්වභාවයක්, ලෝකේ ස්වභාවයක්. දැන් ඔන්න බලන්න වර්තමානයේ කොවිඩ් වසංගතය ඇවිල්ලා. එතකොට මේ කොවිඩ් වසංගතය අපි හිතනවා අද ඉවර වෙයි, හෙට ඉවර වෙයි කී කල්පනා කර ඉන්නව. නමුත් නෑ. බලාපොරොත්තු වෙන දේ සිද්ධ වෙන්නේ. අපි දන්නේම නැතුව සමහරවිට අපේ ජීවිතවලටත් ඒක ඇවිල්ලා. අපි නොදැනීම අපි ආදරය කරන අය අපේ ජීවිතවලින් අපි බලාගෙන ඉන්නකොටම සමුගන්නවා. සමහර විට හෙට අපි වෙන්න පුළුවන්. අපි ලෙඩ රෝග වැළඳෙන්නේ නැහැ කියලානේ අපි හිතන් ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ශරීරයේ ලෙඩ රෝග වලට කැදල්ලක් වගේ කිව්වා. කොච්චර ආරක්ෂා වෙන්න හැදුවත් මේක රෝගී වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා රෝගී වෙනවාමයි. ඒ කියන්නේ ආරක්ෂා නොවී ඉන්න කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් මේක ශරීරයේ ස්වභාවය මේකයි. මේ ඇත්ත දැනගෙන වාසය කරන්න ඕනේ. ඒ නිසා අපි කොයි මොහොතේ මරණයටපත් වෙන්න සිද්ධ වෙයිද දන්නේ. මැරෙන එක නෙමෙයි පින්වත් ප්‍රශ්නේ. ආයි කොහේ උපදීද අපි? මැරිලා අපි කොහෙද උපදින්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා. යතහ කම්මං ගමිස්සanti. මේ ගමන සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ගමන මේ පරලෝ යන ගමන. එහෙම නැත්නම් මේ සසර ගමන තීරණය වෙන්නේ කර්මය ඔස්සේ. කරන කර්මයට අනුව තමයි ගමන තීරණය වෙන්නේ. ආයි සල්ලි තියනවද, රූපවත්ද, ධනවත්ද, බලවත්ද මේවා දාන්නේ. කළ කර්මයට අනුව තමයි ගමන තීරණය වෙන්නේ. මොකද්ද කළ කර්මය? පුඤ්ඤ පාප පලෝපගාති. කළ පින පව අනුව තමයි ඒ ගමන තීරණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක අවස්ථාවක දේශනා කරනවා. දැන් උන්වහන්සේ මේක දේශනා කරන්නේ මේ චතුූපපාත ඥානයෙන් ලෝකෙ දැකලා මේ සම්බුදුරජාණන් වහන්සේ නමකගේ තියෙන ලෝකයේ පිළිබඳව තිබු අවබෝධය. ඒකයි උන්වහන්සේට ලෝක විදූ කියලා කියන්නේ. ලෝකයේ පිළිබඳව තිබු අවබෝධය. ඒ සම්බුදු මුවමඩලින් එක අවස්ථාවක සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කරනවා. පින්වත් සාරිපුත්ත, මම මගේ හිතින්
පුද්ගලයෙකුගේ හිත පිරිසිඳ බලනවා කියනවා. එතකොට පේනවා මේ මිනිස්සයා මේ විදිහට නම් ජීවත් වුණොත් මේ ක්‍රමී අතහැරියේ නැත්තම් ඔය යන රටාව අතහැරියේ නැත්තම් මෙහා ඒකාන්තයෙන් දුකටපත් වෙනවා. නිරේ තමයි යන්නේ කියලා දකින්නවා කියනවා. පස්සේ කාලෙක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හිතින් අර මිනිස්සයා විමසලා බලනවා කොහොම මේ මිනිස්සයා කියලා බලනකොට පේනවා නිරේ වැටිලා දුක් විඳිනවා. විඳෝනවා. ලතෝනි දෙනවා බුදුරජාණන් වහන්සේට පේනවා කියනවා. ඒක මේ වගේ දෙයක් කියනවා සාරිපුත්ත. ඇස් ඇති මිනිස්සේ හතරමං හන්දියක ගියක් තියෙනවා. ඒ ගෙදර උඩුමහල් තලයට නැගලා ඇස් ඇති මිනිස්සේ පාර දිහා බලන් ඉද්දි පේනවා ඒ පාර දිගේ මිනිස්සෙක් ඇවිදගෙන එනවා. හැබැයි මේ මිනිස්සයා දන්නවා කියන ওই මිනිස්සයා මේ පාර දිගේ යද්දී ওই පාරේ කෙළවර මහ විශාල ගිනි අඟුරු වලක් තියෙනවා. මේක දන්නේ අර ගෙදර ඉන්න මිනිස්සයා. පාරේ ඇවිදන් ඉන්න මිනිස්සයා දන්නේ නැහැ. වටපිටාව හොඳට පේන මිනිස්සයා තමයි දන්නේ මේක. මේ මිනිස්සයාට අනුකම්පාවක් හිතෙනවා කියන අනේ මේ මිනිස්සයා මේ ගමන් මඟ වෙනස් කරේ නැත්තම් ওই පාරෙම නම් දිගටම යන්නේ ඒ කාන්තින් අර ගිනි අඟුරු වලේ වැටිලා දුක් විඳිට වෙනවා. එතකොට මේ පස්සේ කාලෙක අර මිනිස්සයා අර ඇස් ඇති මිනිස්සයා මේ පුරුෂයා හොයලා බලනවා කියන බලනකොට පේනවා අර මිනිස්සයා අර පාර වෙනස් නොකර ඒ පාරෙම ගිහිල්ලා අර ගිනි අඟුරු වලේ දපලා විඳවනවා. ඔය වගේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්තේනි මේ මිනිස්යාගේ හිත බුදුරජාණන් වහන්සේගේ හිතින් පිරිසිදු බලලා කියන්නේ කියනවා. ඒකයි උන්වහන්සේ වදාළේ කාය දුස්චරිතය අතහරින්න, වචී දුස්චරිතය අතහරින්න, මනෝ දුස්චරිතය අතහරින්න, මේ අකුසල් දුරු කරන්න, අකුසල් බැහැර කරන්න, කුසල් වඩන්න. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකෙ පිළිබඳව තිබුණ විස්මිත අවබෝධය. ඒ අවබෝධය මේ ලෝකෙ කිසි කෙනෙකුට නැහැ. මේ කර්මයට මේකයි විපාක කියලා කියන්න හැකියාව බුදුරජාණන් වහන්සේට මිසක් වෙන කිසි කෙනෙකුට නැහැ. රහතන් වහන්සේ නමකටවත් නැහැ මේ කර්ම විපාක පිළිබඳව ඥානය. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ නිසා කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය මේ අකුසල් බැහැර කරන්න මහණෙනි. අකුසල් බැහැර කරන්න කියලා කියන්නේ අකුසල් බැහැර කරන්න පුළුවන් නිසා කියනවා. බැරි නම් කියන්නේ නැහැ කියනවා. මේ අකුසල් දුරු කරන්න පුළුවන් කියනවා. දැන් මිනිස්සු කියනවානේ අනේ මේ හිතේ ඇති වෙන මේ කුණු ගොඩවල් අතහරින්න බෑ, අපිට මේක කරගන්න බෑ කියලා විඳවනවනේ, කියවනවනේ. නමුත් බුදු කෙනෙක් කියනවා, බුදුනේ ඉතින් බලලා කියනවා, බුද්ධ ඥානයෙන් බලලා කියනවා මේ අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන් මහණෙනි. පුළුවන් නිසායි ප්‍රහාණය කරන්න කියන්නේ. මේ අකුසල් ප්‍රහාණය කිරීම තුළ ජීවිතයට අයහපතක් වෙනවනම් මේ දුකක් සිද්ධ වෙනවා නම් කවදාවත් කියන්නේ නැහැ කියනවා අකුසල් ප්‍රහාණය කරන්න කියලා. අකුසල් ප්‍රහාණය කරන්න කියලා කියන්නේ මේ අකුසල් ප්‍රහාණය කිරීම තුළ ජීවිතයට සැපයක් යහපතක් ඇති වෙනවාමයි කියනවා. ඒ නිසා කියනවා මේ අකුසල් ප්‍රහාණය කරන්න කියන්නේ. ඒ නිසා උන්වහන්සේ වදාළ අප්‍රමාදී වෙන්න, කුසල් වඩන්ට උපන් කෙනෙකුට නොමැරී සිටීමක් නෑ. උන්වහන්සේ තමන්වහන්සේ තුළ තිබුණු ලෝකවිදු ඒකේ ගුණේ එහෙම නැත්නම් මේ ලෝකයේ පිළිබඳව තිබූ අවබෝධ ඥාණයෙන් බලලා කියනවා, දේශනා කරනවා පින්වත් මහණෙනි තීනිමානි භික්කවේ දේව දූතානි. දේව දූතයෝ 3 දෙනෙක් ඉන්නවා කියනවා මේ ලෝකේ. ඒ කවුද මහණෙනි? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේව දූතයෝ 3 දෙනෙක් ඉන්නවා. ඔන්න මේ 3 දෙනා කවුද විස්තර කරනවා. මෙන්න එක මිනිස්සෙක් ඉන්නවා මනුස්ස ලෝකේ පුද්ගලයේ කයින් දුස්චරිතය හැසිරෙනවා. වචනෙන් දුස්චරිතය හැසිරෙනවා. මනසින් දුස්චරිතය හැසිරෙනවා. ඊළඟට තමයි මේ මිනිස්සයා කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ කරලා කය බිඳිලා මෙරිලා ගිහිල්ලා නිරේ උපදිනවා. නිරේ එක සැනින් ඒ නිරේ කියලා කියන්නේ ඕපපාතික සත්වය. මව් කුසින් බිහි වෙන්නේ මෙහින් මැරෙනකොට එහින් උපදිනවා. ඔටෝ පහල වෙනවා කියලා. ඒ පහල වුණු සැනින් නිරපල්ලු ඇවිල්ලා අර නිරිසතාගේ අත් දෙකෙන් අල්ලගෙන යම රජුගේ ඉදිරියට අරන් යනවා. අරන් ගිහිල්ලා ඉස්සලාම වචනයක් කියනවා පින්වත්නි මොකද්ද? දේවේනි. දේවයන් වහන්සේ මේක මවුට අයහපත කරපු එකේ. මවුට සලකලා නැහැ ජීවත් වෙන කාලේ. ඉතින් සමහර විවාහ වුණාට පස්සේ බිරින්දෑවරුන්ට සලකනවා, නමුත් තමන්ගේ අම්මට සලකන්නේ. බිරින්දව දෙවෙනි කොට සලකනවා. වැදූ අම්මට, කිරි දුන්නු අම්මගේ දිහා බලන්නේ.
ලෝකෙම පින්කම් කරනවා. අම්මා තාත්තට සලකන්නේ. ඒ වගේ අය ගැන මේ කතා වෙන්නේ. දේවීනි මේක මවුට අයහපත කරපු එකේ. අම්මල තාත්තලට හොර වැඩ කරපු එකේ. අම්මල තාත්තලව රවට්ටපු එකේ. ඉතින් ගොඩාක් දරුවෝ කියන්නේ අම්මල තාත්තලා මේ උපැද්දුවා නම් කරන්න එපා. මොහොම කියලා දොස් කියනවානේ අම්මල තාත්තලට. කරන්න බැයි නම් මොකටද මේ බිහි කරේ කියලා තහනවා. අපේ කන් වලට ඇහිලා තියෙනවා. මේවා මවුට පියාට අයහපත කරන දේවල් මේ වචන වැරදි වචන. යම රජු ළඟට ගිහින් කියනවා මේක මවුට අයහපත කරපු කෙනෙක්, පියාට අයහපත කරපු කෙනෙක්, ශ්‍රමණවරුන්ට නිନ୍ଦා අපහාස කරපු කෙනෙක්, ගරහපු කෙනෙක්. බ්‍රාහ්මණවරුන්ට මේ නිନ୍ଦා අපහාස කරපු කෙනෙක්. ඒ වැඩිමහල් පවුලේ වැඩිමහල් අයට නොසලකපු කෙනෙක් කියනවා. වැඩිමහල් අයට සලකන්නේ නැත්තම් එයාත් නිරේයන්ට කර්ම සකස් කරනවා. මවුට සලකන්නේ නැත්තම් පියාට සලකන්නේ නැත්තම් සිවුරු පොරවගත්තු අයට නිନ୍ଦා අපහාස කරනවා නම් වැඩිමහල් සහෝදර සහෝදරියන්ට ගෞරව කරන්නේ නැත්තම් නොසලකා හරිනවා නම් මේ නිරේයන්ට කර්ම සකස් කරනවා. ඒ නිසා දේවේනි මෙන්න මෙයාට දඬුවම් දෙන්න කියලා කියනවා. මේ නිරිසතාට. එතකොට යම රජු අහනවා කියනවා මේ නිරිසතාගෙන් එම්බා පුරුෂය ඔබ දැක්කේ නැද්ද කියලා අහනවා. මිනිසුන් අතර පහළ වී සිටින පළවෙනි දේවදූතයා දැක්කේ නැද්ද කියලා අහනවා. දැන් මේ වචනේ කිව්ව ගමන් අර මනුස්සයට තේරුම් ගන්න දැන් එකපාරටම පින්වත්නි මහා දුක් අඳෝනා ඇහෙන ගිනිදළු මේ මහා ගිනි ජාලාවල් මැද්දේ යම රජු ළඟ හිටගත්තට පස්සේ අර නිරිසතා බය වෙනවා මිසක් කිසි දෙයක් සිහිපත් කරගන්න බෑ. එතකොට මේ යම රජුරු අර නිරිසතා කෙරේ අනුකම්පාවෙන් සිහිය උපද්දන්න දැන් හදන්නේ. යම රජුරු ප්‍රශ්න අහන්නේ මේ සිහිය උපද්දන්න මේ නිරිසතා අර පිනක් කරපු පිනක්වත් මතක් වෙයිද කියලා බලන්න. එක පාටම දඬුවම් දෙන්නේ නැහැ. එතකොට මේ නිරිසතාගෙන් අහනවා නුඹ පළවෙනි දේවදූතයා දැක්කේ නැද්ද කියලා. අනේ දැක්කේ නැහැ ස්වාමීනි කියනවා. ඇයි බය වෙලා ඉන්නේ? ඇයි නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා. බලන්න විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. ඇයි මිනිස්සු දැක්කේ නැද්ද කියලා අහනවා. උපතින් අවුරුදු 80ක් 90ක් වයසට ගිය අවුරුදු 100ක් විතර වයසට ගිහිලා දිරා ගිය වහලයක් වගේ ශරීරයක් තියෙන වකුටු වෙලා ගිය හැරමිටියෙන් ඇවිදින වෙවුල ඇවිදින ඇඟ රැලි වැටිලා තියෙන කරුංක ගෙහිච්ච මිනිස්සු දැක්කේ නැද්ද කියලා අහනවා. වයසට ගිය මිනිස්සු දැක්කේ නැද්ද කියනවා. දැක්ක ස්වාමීන්. ඉතින් මිනිස්සු දැක්කන ඉහෙනිකට පැහිච්ච මිනිස්සෙක් කැටියට නුවණ තියෙන මිනිස්සෙක් කැටියට හිතුවේ නැද්ද කියලා අහනවා. අනේ මාත් වයසට යනවා. ජරාවට පත් වෙනවා. මටත් මේ වගේ කලක් එනවා. ඒ නිසා මේ සිතින් කයින් වචනේ යහපත් දේවල් කරනවා නම් හොඳයි නේ කියලා හිතුවේ නැද්ද කියලා අහනවා. අනේ ස්වාමීනි පින් කරගන්න බැරුව ගියා කියනවා. වෙලාව නැතුව ගියා කියනවා. දැන් මනුස්ස ලෝකෙත් කියන කතාවනේ. දැන් මනුස්ස ලෝකේ ඕවා කියලා සාධාරණී කරාට ඒ ලෝකෙට ගිහිල්ලා සාධාරණී කරන්න බෑ. ඇයි? කර්මයට අනුව විපාක සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා යම රජුරෝ ටිකක් හරි උත්සාහ කරනවා මේ මිනිහයාට කරපු පිනක්වත් මතක් වේද කියලා සිහිපත් කරවන්න. ඒ නිසා යහන්නේ මතක නැද්ද? දේවදූතයෝ දැක්කේ නැද්ද කියලා අහන්නේ. දැන් මෙයා දැක්කේ නැහැ කියනවනේ පළවෙනි දේවදූතයා. ඊළඟට මේ යම රජුරෝ කියනවා එහෙනම් ඉතින් නුඹ මේ ප්‍රමාදයට පත් වෙලා ඉඳලා තියෙන මනුස්ස ලෝකේ ඉඳලා පිනක් කරලා නැහැනේ. සිතින් කයින් වචනින් පිනක් කරගෙන නැහැනේ. යහපතක් කරලා නැහැනේ. මේක උඹේ අම්මා තාත්තා කරපු දේකුත් නෙමෙයි. යාළුවෝ කරපු දේකුත් නෙමෙයි. සහෝදරයෝ කරපු දේකුත් නෙමෙයි. ඥාති කරපු දේකුත් නෙමෙයි. උඹමයි මේක කරගෙන තියෙන්නේ. පිනක් කරගෙන නැත්තේ. සිතින් කයින් වචනින් යහපතක් කරගෙන නැත්තේ. සිල් රැකලා නැත්තේ. නුඹමයි මේක කරගෙන තියෙන්නේ. ඒ නිසා නුඹ විසින් යමක් කරාද ඒ කර්මයේ විපාක නුඹ සතුයි නුඹම විඳවන්න ඕන. එහෙම කියලා යම රජුරෝ යවන්නේ නැහැ කියනවා මේ අවිචියට. දෙවෙනි දේවදූතයා දැක්කේ නැද්ද කියලා මේ විදිහට දේවදූතයෝ ගැන මේ ප්‍රශ්න අහනවා යම රජුරෝ. ඔය අටුවාවේ සඳහන් වෙනවා පින්වත්නි මේ විදිහට යම රජුරෝ ප්‍රශ්න අහන්නේ අර නිරිසතාට සිහිය උපද්දන්න කියන කළපු පිනක්වත් සිහි වෙන්න කියලා. ඔය වගේ එක මිනිසෙක් නිරේ ගිය වෙලාවේ අවීචියේ යන්න ඔන්න මෙන්න තියේදී යම රජුරෝ අර නිරිසතාගේ මේ ප්‍රශ්නේ ඇහුවා. නමුත් මේ මිනිසයා මනුස්ස ලෝකේ ඉන්නකොට සෑයකට මේ සමන්මල් හැලියක් විතර පූජා කරලා යම රජුරවන්ට පින් අනුමෝදන් කරලා.
ඒ අටුවාවේ තියෙන කතාව යම රජුරෝ ඒ වෙලාවේ මේ මිනිසයාට සිහිපත් කරා කියනවා නුඹට මතක නැද්ද නුඹ මට පින් අනුමෝදන් කරා. ආන්ගේ පින සිහි කරපු සැනින් අර නිරේ වැටෙන්නේ ඔන්න මෙන්න හිටපු නිරිසතායි නිරේන් චුත වෙලා දිව්‍ය ලෝකෙ උපන්නා කියනවා. ඒ වෙලාවේ සිහිය උපද්දනවා. දැන් මේක අහලා ඔබ ප්‍රඥාවන්ත දෙයක් කරා ඊට පස්සේ මොකද මේ මම මේක කිව්වේ මේ පිනෙන් අපිට රැකවරණයක් දෙනවා. හැබැයි මේක මේ වැරදි විදියට ගන්න එපා. ඊට පස්සේ යම රජුරවන්ට පින්කම් ලෑස්ති කරයි මෙහි ඉඳලා. පින්කම් කර කර යම රජුරව සේව් කරගන්න මෙහි ඉඳන් පින්කම් කරයි. මිනිස්සු හරි ප්‍රඥාවන්තයි මේව වැරදි විදියට ගන්නවා ඊට පස්සේ. එහෙනම් හොඳම දේ තමයි යම රජුරවන්ට පින් අනුමෝදන් කරලා සේව් කරලා තියාගන්න එක කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. අර යම රජුරව අනුකම්පාවෙන් සිහිපත් කෙරෙව්වා. ඒ සැනින් චුත වුණා. එයාට ඒ සැනින් නිරයෙන් චුත වෙලා දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන් උනේ සෑයකට මේ මල් පූජා කරපු නිසා නේද? යම රජුරවන්ට පින් දුන්න නිසා නෙමෙයි. ඒ යම රජුරවන්ට පින් දුන්නු එකේ තියෙන මේ වාසිය තමයි යම රජුරෝ සිහිපත් කරා. එච්චරයි උනේ. නමුත් එයා සුගතිය ගියේ යම රජුරට පින් දුන්නු හින්දා නෙමෙයි. සෑයට මල් පූජා කරපු පින. මේ විදිහට යම රජුරෝ දෙවෙනි දේවදූතයා ගැනත් අහනවා. දැක්කද නැද්ද කියලා අහනවා දෙවෙනි දේවදූතයා. අනේ දැක්කේ නෑ ස්වාමීනි කියනවා. එයි නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා. මේ මිනිසුන් අතර ලෙඩ වෙච්ච දුකටපත් වෙලා ගිලන් වෙලා ඉන්න මල මුත්‍රා කොටේ වැටිලා ඉන්න තව කෙනෙක්ගේ ආධාරයෙන් කන බොන මිනිස්සු දැක්කේ නැද්ද කියලා අහනවා. දැන් අපිට ඕන තරම් මේ කාලේ දකින්න හම්බෙනවා. දැක්ක ස්වාමීනි කියනවා. අනේ එහෙම දැක ඉතින් නුඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා. මමත් මේ වගේ ලෙඩ වෙයි. ඒ නිසා පිනක් කරගන්න ඕනේ. සිල් රකින්න ඕනේ ඉක්මනට. කර කියා ගන්න දෙයක් නැති වෙන දවසක් එනවා. එහෙම වුණොත් මට මේ මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අදම පිනක් කරන්න ඕනේ කියලා හිතුන්නේ නැද්ද කියලා. අනේ ස්වාමීනි වෙලාවක් තිබුණේ නැහැ කියනවා. කරගන්න බැරුව ගියා කියනවා. වෙලාවක් තිබුණේ නැහැ කියනවා. එහෙනම් මේ කුඹේ අම්මා තාත්තා කරපු දෙයක් නෙමෙයි, ඥාති කරපු දෙයක් නෙමෙයි. උඹම කරපු කර්මය උඹටම විඳවන්න වෙනවා කියනවා. ඊළඟට ඒ කියලා තායි යම රජුර වහනවා කියනවා. උඹ දැක්කේ නැද්ද මිනිස්සු තුන්වෙනි දේවදූතයා? උන්න පළවෙනි දේවදූතයා වයසට ගිය මිනිස්සු. දෙවෙනි දේවදූතයා ලෙඩ වෙච්ච මිනිස්සු. ලෙඩ වෙලා කියලා මේ යන්තම් උණක් එම්පිරිස්සාවක් නෙමෙයි මේ උද්දටම ලෙඩ වෙලා තමන්ගේ වැඩක්වලා කරගන්න බැරි තරමට ලෙඩ වෙනවා මිනිස්සු. මේ අගේට ඉන්න තරුණ අය ලෙඩ වෙනවා තමන්ගේ වැඩක්වලා කරගන්න බැරි වෙන තරමට. අඩුතරමේ අනාගත්තු බත් කටට තියාගන්න බැරි තරමට ලෙඩ වෙනවා මිනිස්සු. තමන්ගේව මල මුත්‍රා ඉවත් කරගන්න බැරි තරමට ලෙඩ වෙනවා මිනිස්සු. එහෙමයි දැක්කේ නැද්ද කියලා අහනවා. ඊළඟට යම රජුරු ආය අහනවා එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා. තුන්වෙනි දේවදූතයා දැක්කේ නැහැ ස්වාමීනි. ඇයි නුඹ දැක්කේ නැද්ද කියලා අහනවා. මේ මරණයටපත් වෙලා ඉදිමිලා නිල් වෙලා කුණු වේගෙන ඉන්න මේ මලකුණු දැක්කේ නැද්ද කියලා අහනවා. දැන් බලන්න මේ කාලේ ඕන තරම් දකින්න හම්බෙනවනේ. අනේ නමුත් මිනිසුන්ට හිතෙන්නේ නැහැනේ අපි මැරෙනවා කියලා. ඒ අස්සෙත් මිනිස්සු ගහමරා ගන්න නැද්ද බලන්න? වෙඩි තියාගන්න නැද්ද බලන්න? ගෙවල් ගිනි තියාගන්න නැද්ද බලන්න? මෙච්චර මරණයේ ඇස් දෙකට පෙනිපෙනි මිනිස්සුන්ට සිහිය උපදින්නේ නැහැනේ. හිතන්නේ නැහැනේ අපි මේ මැරිලා ගිහිල්ලා කොහේ යන්නද කියලා හිතන්නේ නැහැනේ මිනිස්සු. උන්දල මැරුණාට අපි මැරෙන්නේ නැහැ. එහෙම තමයි ලෝකයා හිතන් ඉන්නේ. කියන්නේ මේනි පින්වන්නේ ජීවිතේට මරණය වෙන්නේ. අද ඒ අය වුණාට හෙට අපි වෙන්න පුළුවන්. කොයි වෙලේද දන්නේ. ඉතින් මේ යම රජුරු අහනවා නුඹ දැක්කේ නැද්ද කියලා. දැක්කා ස්වාමිනී. ඉතින් ඉහෙනිකට පැහිච්ච මිනිස්සෙක් ඇටියට නුවණක් තියෙන මිනිස්සෙක් ඇටියට ඇයි මිනිස්සුયો ප්‍රමාදුනේ කියලා අහනවා. ඇයි පිනක් කරගත්තේ නැත්තේ කියලා අහනවා. ඇයි සිතින් කයින් වචනෙන් යහපතේ හැසිරුන්නේ නැත්තේ? මේ ජීවිතේ කියන කතාව තමයි එතන ගිහිල්ලා කියන්නේ. පුරුද්ද කොහෙන් ගියත් නවත්තන්න බෑනේ. මනුස්ස ලෝකේ ඉඳන් කියපු ටිකම එහෙත් ගිහින් කියනවා අනේ වෙලාවක් තිබුණේ. පිනක් කරගන්න පෙරෝ ගියා කියනවා. එහෙනම් ඉතින් කරන්න දෙයක් නැහැ කියනවා. මේ දේවදූතිය තුන්දෙනා ගැන කිව්වට පස්සේ යම රජුරෝ මේ නිරිසතාව අතහරිනවා යමපල්ලන්ට. ඊට පස්සේ ඒ යමපල්ලු මොකද කරන්නේ? අර නිරිසතාට පංචවිධ බන්ධනය දෙනවා කියනවා. පංචවිධ බන්ධනය කියලා කියන්නේ පින්වත්නි මේ පොළොවේ ඒ නිරේ ගිනිගෙන දැවෙන පොළොවේ දිගා කරනවා කියනවා මේ මිනිස්සයා නිරිසතාව. දිගා කරලා රත් කරපු යකඩ උලක් එක අතකට අනිනවා කියනවා. අනිත් අත දිගෑරලා ඒ අතරත් රත් වෙච්ච යකඩ උලක් අනිනවා කියනවා.
කකුල් දෙක දිග ඇරලා එක කකුලකට රත් වෙච්ච යකඩ අයින්නවා කියනවා. අනිත් කකුලටත් යකඩ අයින්නවා කියනවා. දැන් සැපයිද යකඩ වල අනිනකොට? මේ යන්තම් නිදි කුඹ කට්ටක් ඇනුනත් විඳෝන අපි රත් වෙච්ච යකඩ අනිනකොට කොහොම තියෙද? අර නිරිසතා කෑමොර දෙනවා. නවතින්නේ ඒ කර්මී සකස් වෙලා ඉවරයි. අතපය හතරටම යකඩ උල් ඇන්නට පස්සේ නිරිසතා ඉන්නවා කුරුස යන ගහලා වගේ ඉන්නවා. ඊට පස්සේ යකඩ උලක් අරන් ඇවිල්ලා පපුවට අයින්නවා කියනවා. අර නිරිසතා කෑමොර දෙනවා. හැබැයි මැරෙන්නේ කියනවා. මේ පංචවිධ බන්ධනී කියනවා. අර කර්මයේ ගෙවෙනකම් මේ නිරිසතා මැරෙන්නේ මේ දුක අවුරුද්දක් දෙකක් තුනක් නෙමෙයි පින්වල. අවුරුදු ලක්ෂ කෝටි ගාණක් නිරේ. ඊට පස්සේ මේ නිරිසතාව මහා නිරේට අරන් යනවා කියනවා. මේ මහා නිරේ මේ විදිහට තියෙන්නේ කියනවා. සම්පූර්ණම මේ යකඩ ප්‍රාකාර වලින් කියනවා බිත්තිය හැදිලා තියෙන්නේ. යකඩ පියනකින් වැහිලා තියෙන්නේ මේ යකඩ මේ සම්පූර්ණ මේ යකඩ ප්‍රාකාරي ගිනිගෙන දැවෙනවා කියනවා. ගිනියම් වෙච්ච යකඩ ප්‍රාකාරයක් කියනවා තියෙන්නේ. මේ ගිනියම් වෙච්ච යකඩ ප්‍රාකාරේ මේ නිරිසතාව ගිහින් දානවා කියනවා. ඊළඟට කියනවා මේ යමපල්ලෝ ඔහුව දිගා කරවලා දැන් අර යකඩ උල් වලින් ඇඳලානේ තියෙන්නේ. දැන් මේක මේ කතන්දරයක් නෙමේ පින්වත්නි. අපි මේක රස කර කර කීවට මේ කතන්දරයක් නෙමේ. මේ මොහොතේ වෙනකොට නිරේ මේක වෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නෙමේ. ලෝක විදූ කියන ගුණේ උන්වහන්සේ චතුූපපාත ඥානෙ මේ දසබල ඥාන තුල සිවිසාල්ද ඥාන තුල පිහිටලා සාරාංශක කල්පලක්ෂයක් පෙරුම්තම් පුරලා අවබෝධ කරගත්තු ඥාණයෙන් කියනවා මෙන්න මේ නිරිසත්තු විඳින දුක. මේ බණපදි මේ නිරිසතාගෙන මේ වෙලාවේ මේ කතා කරද්දි මේ නිරිසතා මේ දුක විඳිනවා මේ වෙලාවේ. මේ මරලතෝනිය දෙනවා මේ වෙලාවේ. ඒකයි මේකේ තියෙන භයානකම. අපි මේ දුක ගැන මෙහි කතා කරාට මේ පහසුයි ඉඳගෙන. නමුත් මේ නිරිසතා මේ දුක විඳිනවා මේ වෙලාවේ. අර විදියට යකඩුල් ඇන්නට පස්සේ බිම දිගා කරවල මේ යමපල්ල මොකද කරන්නේ? කෙටේරිය මුළු ශරීරෙම රහිනවා කියනවා. පීයකින් යන්තම් කැපුණාම කොච්චර වේදනාවක්ද පින්වත්නි. එහෙව් එකේ මුළු ශරීරෙම කෙටේරි වලින් රහිනකොට අවුරුද්දක් දෙකක් තුනක් නෙමෙයි කල්ප කෝටි ගාණක් මේක කරනවා කියනවා. අර කර්මයේ විපාකේ අවසන් වෙනකම් මෙහෙම ශරීරය රහිනවා කියනවා. ඔන්න යාන්තම් ඒ කර්ම ඉවර වෙනකොට ආපහු මොකද කරන්නේ? අර යමපල්ලෝ මේ මිනිස්සයා ඔළුවෙන් හිටවනවා කියනවා. ඔළුවෙන් හිටවලා කකුල් දෙකේ ඉඳන් ඔළුවට යනකම් වෑයෙන් රහිනවා කියනවා. අවුරුද්දක් දෙකක් තුනක් නෙමෙයි කල්ප කෝටි ගාණක්. ඔන්න යාන්තම් ඒ කර්මය අවසන් වේගෙන එනකොට මොකද කරන්නේ? යමපල්ලු රතේක ගැට ගහලා ගිනිගෙන දිලිසෙන ගිනිදැල් සහිත ගිනි ඇවිලෙන බිමක ඇදගෙන යනවා කියන අර නිරිසතාව. දැන් විලාප දෙනවා අම්මා නෑ බේරන්න, තාත්තා නෑ, යාළුවෝ නෑ, සහෝදරයෝ නෑ, ඥාති නෑ බේරන්න. පව්කාරකම් කරන්න එකට රොත්ත පිටින් හිටියට මේ දුක විඳිනකොට තනියම විඳවන්න තියෙන්නේ. ඒකයි යම රජුරෝ කියන්නේ මේක අම්මා තාත්තා කරපු දෙයක් නෙමෙයි උඹම කරපු දෙයක් උඹම විඳවපන්. දැන් අර ඒ පොළොවේ ගිනිගෙන දිලිසෙන පොළොවේ ඇදගෙන යනකොට තියුණු කටුකෝ මහා දුක් වේදනා විඳිනවා මරලතෝනි දෙනවා. ඒ පාප කර්මයේ යම් තාක් ඇද්ද ඒ ගෙවෙන තාක් ඒක ඉවර වෙන්නේ නැහැ කියනවා ඒ දුක. ඒ පාප කර්මයේ ගෙවන්න තියෙන අවුරුදු කෝටියක් න ะ ඒ අවුරුදු කෝටියම අර ගිනි දැල් මැද්දේ ඇදගෙන යනවා. ගිනිගත්තු පොළොවේ ඇදගෙන යනවා. ඕන් යාන්තම් අවුරුදු ලක්ෂ කෝටි ගාණක් ගියාට පස්සේ අර කර්මය අවසන් වෙනවා. ඒ කර්මය අවසන් වෙච්ච ගමන් ඊළඟ කර්ම විපාක දෙන්න පටන් ගන්නවා. මොකද්ද? කියනවා ඔහු ඊට පස්සේ ගිනි ඇවිලෙන දිලිසෙන ගිනි දැල් විහිදෙන ගිනි අඟුරු පර්වතයකට නග්ගනවා බස්සනවා කියනවා. දැන් මේ සෙරප්පු සපත්තු දාගෙන මේක කරන්නේ. අර ගිනි අඟුරු පර්වතයට නගිද්දි බහිද්දි කකුල් පිච්චෙනවා. දවසක්ද දෙකක්ද තුනක්ද අවුරුද්දක්ද 10ක්ද 20ක්ද නැහැ. කල්ප කෝටි ගාණක් මේ කර්ම විපාක දෙනවා. ඕන් යන්තම් මේ කර්මය අවසන් වේගෙන එනකොට ඊළඟට මේ යමපල්ල මොකද කරන්නේ? මේ නිරිසතාව ඔළුව යට අතර තියෙද්දි ඔළුව මේ උඩුකුරු කරලා ගිනිගෙන ඇවිලෙන දිලිසෙන ගිනිදැල් විහිදෙන ලෝදිය හැලියකට බස්සනවා කියන ඔළුව යටට දාලා. හිතන්නකෝ. මේ වතුරේ ගිලෙන කොටත් කොච්චර අමාරුද කියලා. පණ බේර ගන්න. එහෙව් එකේ ලෝදිය හැලියක ගිලෙනකොට
දැන් මේව සත්‍යෙට සිද්ධ වෙනවනේ පින්වත්නි. මේ කතන්දරයක් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයනේ. ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා මේ බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍ය කියලා පිළිගන්නවනේ. ශ්‍රද්ධාව නැති කෙනා නම් කියයි ආවුවා කතන්දර පන්සලේ බිත්තිවල චිත්‍රවල ඇඳලා තිබ්බ බුදු ගෙදර කියලා. අපිත් ඒ කාලේ හිතුවේ එහෙම තමයි. නමුත් මේ බුද්ධ දේශනාවල් කියවද්දි පැහැදිලිව තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සියසින් දැකලා කියන්නේ කියනවා මේක. අර නිරිසතාර මේ හැලියේ පැහින්නේ මේ මේ දිය බුබුලක් වගේ කියනවා. සම්පූර්ණ දිය බුබුලක් වගේ හැදෙනවා කියනවා. ලෝහ හැලියේ මේ ලෝහ දිය හැලියේ ඔහු පෙන දමන සිරුරක් විතුව පැහෙනවා කියනවා. මේ විදිහට කලින් කලට උඩට අර පෙන බුබුල උඩට එනවා යට යනවා හරහට යනවා මේක පිච්චි කැකෑරි අවුරුදු දවසක් දෙකක් තුනක් අවුරුද්දක් නෙමෙයි අවුරුදු දහස් ගණන් විඳවනවා කියනවා. මෙච්චර විඳවද්දී ඊළඟට මේ කර්මයේ අවසන් මෙයාගේ කර්මයේ අවසන් වෙන තාක් මේ නිරිසතා එතනින් චුත වෙන්නේ නැහැ කියන මරණයටපත් වෙන්නේ නැහැ කියන යම් තාක් කල් තියනවාද ඒ ලෝධිය හැලියේ පැහෙන්න අවුරුදු කල්පයක් නම් තියෙන්නේ කල්පෙම ලෝධිය හැලිය. අවුරුදු කෝටියක් නම් ඒ නිරේ පැහෙන්න තියෙන්නේ ඒ කෝටියම අවුරුදු කෝටියම අර මේ ගිනි හැලියේ මේ ලෝධිය හැලියේ පිච්චෙනවා. ඊළඟට කියනවා ඕන්න ඒ කර්මය ඉවරුණාට පස්සේ යන්තම් ඕක ඉවරෙච්ච ගමන් පින්වත් මහණෙනි ඊට පස්සේ යමපල්ලු මොකද කරන්නේ? ඔහුව මහා නිරයට ඇදලා දානවා කියනවා. මහා නිරයේ ස්වභාවය මේකයි කියනවා. කොන් 4ක් තියෙනවා. මහා නිරයේ දොරවල් 4ක් තියෙනවා. හරියට මේ යකඩ ප්‍රාකාර වලින් වට වෙලා තියෙන කියන්නේ. මහා නිරය. ওই මහා නිරයට ගියාට පස්සේ මේ දේවදූත සූත්‍රයේ එහෙම සඳහන් වෙනවා පින්වත්නි අවුරුදු දහස් ගණන් ඒ සත්‍යෝ ඒකේ ඇතුලේ පිච්චි ඉන්නේ කියනවා. අවුරුදු කල්ප ගානකට පස්සේ ඈතින් පේනවා කියන එක දොරක් කැරෙනවා. අනේ මේ නිරිසත්තු මුළු රොත්ත පිටින්ම දුවනවා කියන අරකින් එළියට පයින්න කියලා හිතාගෙන. යද්දි අර ඒ දොරෙන් ගිනි දැල්ලෙන්නේ කියනවා. මුළු ශරීරෙම පිච්චෙනවා කියනවා. නමුත් ඒ ළඟට යනකොට අර දොර වැහෙනවා කියනවා. ආය අවුරුදු ගණනාවක් ගියාට පස්සේ අනිත් දොර ඇරෙනවා පේනවා කියනවා. ඒ පැත්තට යනකොට ඒ පැත්තිනුත් විශාල ගිනි ජාලාවක් එනවා කියනවා. ඒ ගිනි ජාලාවෙනුත් පිච්චිලා මේ හැම ඇට මිදුළු සිවිය පවා මේ පිච්චෙනවා කියනවා. නමුත් එළියට නම් බහින්න හම්බෙන්නේ නැහැ කියනවා. ওই විදිහට අවුරුද්දක් දෙකක් තුනක් නෙමේ අවුරුදු ලක්ෂ කෝටි ගාණක් මේ නිරේ හිටයි මහා නිරේ හිටයි මෙහෙටයි දුවනවා කියනවා. මේසා දුක් විඳින මේ නිරිසතාව දකින්නකොට යම රජුරන්ට මහා විශාල සංවේගයක් ඇති වෙනවා කියනවා. දැන් මේ කාරණා කියන්නේ ඔබ බය කරන්න නෙමෙයි. බය කරන්න දෙයක් නෑ මේකේ. බය කරන්න බණ කියන්න අවශ්‍යත් නෑ. සිහිය උපද්ද ගන්න. ඒ නිසානේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ ඉස්ලාම ධර්මික දේවදූත සූත්‍රයෙන් ධර්මය කිව්වා. විමානවත්තු පේතවත් වලින් ධර්මය කිව්වා. ඇයි? පව් කරපු විපාක මේවා, පින් කළොත් විපාක මේවා කියලා කිව්වා. ඔන්න නිරේ ගියාම විඳින්න තියෙන දුක් මේවා කියලා උන්වහන්සේ දේශනා කළා. මිනිස්යාට සිහිය උපදින්නේ එතකොට පින්වත්නි. අනේ මේ දුක් විඳින නිර්සතාව දකින්නකොට යම රජුරවන්ට හිතනවා කියනවා මෙහෙම. පින්වත් මහණෙනි මෙන්න මෙහෙම දෙයක්ත් උනා කියන ඔය අතරේ කොකද්ද? මේ විදිහට හිතුණා කියනවා යම රජුරවන්ට අහෝ බවත්නි යමෙක් වනාහි ලෝකේ පාප කර්ම කරනවා නම් ඔවුන් මේ විදිහේ විවිධාකාර වූ වද වේදනාවල් වලට ලක් වෙනවා. පෞකාරකම් කරාට පස්සේ ලෝකයා මේ වගේ දුක් විඳින්න වෙනවනේ කියලා යම රජුරවන්ට හිතුණා කියනවා. අහෝ මේ යම රජුරවන්ට හිතුණා කියන මේ දුක් අන්තරාවල් දැකලා යම රජුරවන්ට හිතුණා කියනවා අනේ මාත් මිනිස් ජීවිතයක් ලැබනවා නම් මනුස්ස ජීවිතයක් ලැබනවා නම් කොච්චර හොඳයිද. ඒ අරහත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ නමක් ලෝකේ උපදිනවා නම් මට ඒ භාග්‍යතුන් වහන්සේව ආශ්‍රය කරන්ට ලැබෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයක් අහන්න ලැබෙනවා නම් ඒ ධර්මයේ මට අවබෝධ කරගන්න ලැබෙනවා නම් අනේ කොච්චර හොඳයිද කියලා ඒ යම රජුරවන්ට පවා හිතෙනවා කියනවා. අනේ අවාසනාව මනුස්ස ලෝකේ උපන්නට පස්සේ මේව අමතකයි. මනුස්ස ලෝකේ උපදිලා ඉන්න නොයේක් පෞකාරකම් කරන මිනිසයාට මේක සිහි වෙන්නේ මේ බණපදේ කියද්දි පුළුවන් නම් කමෙන්ට්ස් දාලා බණි. ඒත් සිහි වෙන්නේ සිහිය උපදින්නේ. යම රජුරවන්ට පවා හිතෙනවා කියනවා අනේ මටත් මිනිස් ජීවිතයක් ලැබිලා බුදු කෙනෙකු පහළ වෙන කාලේ බුදුරජාණන් වහන්සේව
ඇසුරු කරලා බණපදයක් අහලා මේ ධර්මය අවබෝධ කරගන්න හිතෙනවා නම් ලැබෙනවා නම් කොච්චර හොඳ දෙයක්ද කියලා යම රජුරවන්ට පවා හිතනවා මහණෙනි කියනවා. පින්වත් මහණෙනි ඕම් බුදුරජාණන් වහන්සේ මම එකයි මේව කතන්දර නෙමෙයි කියලා. පින්වත් මහණෙනි ඔය කාරණාව මා වෙනස් ශ්‍රමණීකකින් හෝ බ්‍රාහ්මණීකකින් හෝ අහලා නොවේ කියනවා මේ විදිහට කියන්නේ. එනමුත් යමක් මා විසින්ම දැනගත්තාද මා විසින්ම දැක්කා නම් මා විසින්ම අවබෝධ කළා නම් අන්න ඒ දේ මා මේ කියන්නේ කියන. බුදුරජාණන් වහන්සේ බුද්ධ නීතියෙන් දැකලා අවබෝධ කරලා දැනගෙන කියනවා මේක කියන්නේ. මේ නිරේ මේ වගේ දුක් විඳින්න එනවා. නිරේ උපදින්නේ කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ. මවුට නොසලකීම, පියාට නොසලකීම, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නිନ୍ଦා අපහාස කිරීම, ඊළඟට තමයි වැඩිමහලු අයට නොසලකීම. මේ කාරණා මත නිරේ ගිහිල්ලා උපදිනවා කියන්නේ. ඒ නිසා පින්වත්නි බොහෝ කලක් නෑ අපිට. ඒ නිසා කුසල් වඩන්න, පින් කරන්න, අකුසල් දුරු කරන්න, සිල් රකින්න, බණ අහන්න අදාදම. උපන් සත්‍යයට නොමැරී සිටීමක් නෑ කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ තමයි බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ පිළිබඳව තිබූ අවබෝධය. උන්වහන්සේ මේ ලෝකය අවබෝධ කළා. හැබැයි ලෝකෙට නොයලී නිදහස් වුණා. ඒ නිසා උන්වහන්සේට ලෝකවිදූ කියලා කියනවා. ආන්ගේ ලෝකවිදූ ගුණයෙන් හිපි බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් කියා දුන්නා කාය සුචරිතය දියුණු කරන්නට, වචී සුචරිතය දියුණු කරන්නට, මනෝ සුචරිතය දියුණු කරන්නට කියලා. ඒක අපිට යහපත පිණිස පවතිනවා. ඒ නිසා සෝවිසි මහා ගුණ බලයෙන් ඔබටද ඒ ත්‍රිවිධ සුචරිතය දියුණු කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ සෝවිසි මහා ගුණ ධර්ම දේශනා මාලාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ අඹන්පොළ උඩංගාව පාර කිරිමැටියාව කියන ලිපිණේ පදිංචි පින්වත් තෙන්නකෝන් මුදියන්සේලාගේ ඩිංගිරි අම්මා මෑණියන් සහ මල්ලිකා කුමාරිහාමි කියන දියණිය විසින් තමයි අද දවසේ මේ විකාශන දායකත්වයේ දරන්නේ. ඉතින් පින්වතුන්ගේ අදහස ප්‍රධාන අරමුණ තමයි මේ ඩිංගිරි අම්මා මෑණියන්ගේ 80 වන ජන්මදිනයේ නිමිත්තෙන් මේ පින්වත් මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවාත් කියන උදාාර පැතුමින් තමයි මේ උදාාර පින්කම සිද්ධ කරන්නේ. ඉතින් අද දවසේ මේ උතුම් ධර්මයේ දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කළ යම්තාක් පිනක් ඇද්දේ සියලු පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටුන දෙවියෝ ඔබ හැම දිනාම යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් ඔබ අප හැම දිනා නමින් මේ ජීවිතයේ සසර පුරාවටත් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. විශේෂයෙන් මේ ඩිංගිරි අම්මා මෑණියන් නමින් ඒ පවුලේ සියලු දෙනා නමින් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින අයිති වේවා. විශේෂයෙන් මේ මිය පරලොව ගිය මාදන හිටි බණ්ඩාරලාගේ උක්කු බණ්ඩා ස්වාමි පුරුෂයාට මහව වීහේනගම හන්දියේ පදිංචි ටීඑම් පුංචිරාල පියාණන්ට ජීඑම් ටිකිරිමැණිකා මෑණියන්ට ඒ වගේ මිය පරලොව ගිය සෝමාවතී සහෝදරිය ඇතුළු ඒ ඥාති වර්ගයාට මේ පින අයිති වේවා. ඒ හැම දිනාටම මේ පින පරලොව සැපේ පිණිස හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මේ රැස් කළ සියලු පින් අපිට ධර්මයේ කියන්ට මඟ පාදා දුන් ඉඩහසර ලබා දුන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින අයිති වේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින් බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් ලබත්වා. සුවසේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ රැස් කළ පින එකසේම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම නොවැම්බර් මාස 10 වන දිනට 80 වන ජන්මදිනයේ සමරන ඒ තෙන්නකෝන් මුදියන්සේලාගේ ඩිංගිරි අම්මා මෑණියන්ට මේ පින අනුමෝදන් ආයිති වේවා. ඒ පින්වත් මෑණියන්ට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. සියලු කරදර බාධා දුරු වේවා. ගෞතම සම්බුද්ධ ශාසනය තුල දුර්ලභ වූ ඒ අමා නිවන සාක්ෂාත් කරන්ට මේ රැස් කළ පින එකසේම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් අද දවසේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන
තෙන්නකෝන් මුදියන්සේලාගේ ඩිංගිරි අම්මා මෑණියන්ට, ඒ වගේම මල්ලිකා කුමාරි හාමි දියණියට, ඒ වගේම සුජීවත්ව සිටින අඹන්පොළ පදිංචි ගුණවර්ධන පුතණුවන්ට, සෙනවිරත්න පුතණුවන්ට, නවගත්තේගම පදිංචි සමන්සිරි කුසුම් කුමාරි මහත්මිය, ඒ වගේම පවුලේ සහෝදර සහෝදරියන්ට, මුදියන්සේ තෙන්නකෝන් අනුලා, නීලා, කුසුම්, විමලා, සේනානායක කියන මේ පින්වතුන්ට, ඒ වගේම මේ දායකත්වයේ දරූ සියලු දෙනාගේ ඥාති හිත මිත්‍රාදීන්ට, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන්ම මේ දිනවල කොරෝනා වසංගතයට ගොදුරුව සිටින ලක්වාසී ලෝවැසි සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුව සම්පත් දීර්ඝායුෂ සැලසේවා. සියලු කරදර බාධා දුරු වේවා. සෝයිසි මහා ගුණ බලෙන් ඔබ හැම දිනාටම සියලු යහපත සැලසේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.